හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි ආදරණීය දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ වෙනකොට අපි සාර්ථක දුල පුතලත් එක්ක සමාලෝචන ප්‍රශ්න 80ක් සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. රයිට් ඉදිරි සමාලෝචන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න අපි ආරම්භ කරනවා මෙතන සිට. බලමු දුවේ පුතේ 81 වෙනි ප්‍රශ්නෙන් අපිට පටන් ගන්න තියෙනවා. රයිට්. පුතේ අපි අහන්නේ 81 වෙනි ප්‍රශ්නෙන් පැසවීමේ පරිරක්ෂණ ක්‍රමයේ ප්‍රධාන ආකාරය අහන්නේ පුතේ. ඔබට මතක ඇති අපි ලැක්ටික් අම්ල පැසවීම ගැන කතා කරා පුතේ. ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටික් අම්ලය නිෂ්පාදනය කරන ආකාරයත් ඒ වගේම පුතේ ඇසිටික් අම්ල පැසවීම මගින් ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරන එකත් පුතේ. ඒ වගේම අපි මධ්‍යසාර පැසවීම ගැන කතා කරා පුතේ. ඊස්ට් මගින් සැකරුමයිසිස් මගින් පුතේ සීනි පස්තරය මත මධ්‍යසාර පැසවීම මගින් පුතේ මධ්‍යසාර නිපදවීමේ ක්‍රියාවලියත් පිළිබඳවයි ආදරණීය දියුක්තිය අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මේකෙදී අපි දන්නවා අපි ආහාරයේ මත මේ හිතකර ශුද්ධජීවීන් භාවිතා කරලා දුවේ පුතේ. ආහාරයේ මත අහිතකර ශුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට සඳහා අඩාල කරවීමට වැදගත් සංයෝග නිපදවීමක් සිදු කරන්නේ දුවේ පුතේ වෙතනදී. විශේෂයෙන්ම අපි දන්නවා මේ ක්‍රමවේදය භාවිතා කරමින් පුතේ මෙලෙස හිතකර ශුද්ධජීවීන් භාවිතා කරලා පුතේ කිරි මගින් යෝගට් නිෂ්පාදනය වගේම පුතේ මුදු පුකිරි නිෂ්පාදනය චීස් නිෂ්පාදනය ඒ වගේම පුතේ අපි දන්නවා ඇසිටික් අම්ල ඇසිටෝබැක්ටීරියා මගින් ඇසිටික් අම්ල පැසවීම මගින් පුතේ විනාකිරි නිෂ්පාදනය ආදී ක්‍රියාවලි සඳහා පුතේ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. අපි දන්නවා වයින් නිෂ්පාදනය බීර නිෂ්පාදනය පුතේ මධ්‍යසාර වර්ග නිෂ්පාදන ආදී ක්‍රියාවලින් පුතේ මේ අටතට අදාළ වෙනවා. විශේෂයෙන්ම මෙහිදී පුතේ මේ හිතකර ශුද්ධජීවී ක්‍රියාවන් භාවිතා කරනවා පුතේ එන්සයිමීය ක්‍රියාවලියක්. ඒක නිසා පුතේ විශේෂයෙන්ම අපි මේ පැසවීමේ ක්‍රියාවලිය පුතේ අපි විශේෂයෙන්ම ජෛව රසායනික ක්‍රියාවලිය යටතේ හැඳින්වීම සිදු කරන්නේ. කලින් ප්‍රශ්නවලදී දුවේ පුතේ අපි ඒ පිළිබඳව දුවල පුතාලව දැනුවත් කරා. රයිට්. එහෙනම් දුවල පුතාලා මේ නෝටත් පිළිතුර ලියලා අවසන්. රයිට්. අපි බලමු කෙලින්ම යමු පිළිතුරට. පැසවීමේ පරිරක්ෂණ ක්‍රමේ ප්‍රධාන ආකාරය අහන්නේ. ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ. රයිට්. ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටික් අම්ලය නිෂ්පාදනය කරනවා පුතේ. ලැක්ටික් අම්ලය ඒ වගේම පුතේ මධ්‍යසාර පැසවීම සීනුපස්තර මත ඊස්ට් මගින් පුතේ අපි දන්නවා මධ්‍යසාර පැසවීම මගින් මධ්‍යසාර නිෂ්පාදනය කරනවා පුතේ. ඊට අමතරව අපි දන්නවා මේකෙදී කාබන් ඩයොක්සයිඩ් වැනි ද්‍රව්‍යත් නිෂ්පාදනය කරනවා පුතේ. මේවට අමතරව සමහර අවස්ථාවල ඒ වගේම ඇසිටික් අම්ල පැසවීම පුතේ. මධ්‍යසාර ලැක්ටික් අම්ල පැසවීම පළවෙනි පුතේ ලැක්ටික් අම්ල පැසවීම. ඒ වගේම දෙවෙනි එක පුතේ මධ්‍යසාර පැසවීම පුතේ. ඒ වගේම තුන්වෙනි එක පුතේ අපි කියනවා ඇසිටික් අම්ල පැසවීම කියලා. මේ පුතේ ඇසිටික් අම්ල පැසවීම. තුන්වෙනි එක අපි නැවතත් ලියනවා පුතේ. ඇසිටික් අම්ල පැසවීම. මේ මගින් තමයි පුතේ අපි දන්නවා විනාකිරි නිෂ්පාදනය මේ මගින් සිදු කරනවා. හරි. ලැක්ටික් අම්ල පැසවීමේ මූලධර්මය අපෙන් අහන්නේ පුතේ. ලැක්ටික් අම්ල පැසවීමේ මූලධර්මය පුතේ. රයිට්. ලැක්ටික් අම්ල පැසවීමේ මූලධර්මය පුතේ අපි දන්නවා විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් පුතේ ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පුතේ ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. ලැක්ටික් අම්ලයේ සාධක. ලැක්ටෝස් සීනි පුතේ ලැක්ටික් අම්ලය බවට පත් කිරීමයි පුතේ මේක මූලධර්ම වෙන්නේ. මේකෙදි ශුද්ධජීවී වර්ධනයේ නුසුදුසු pH අගයක් නිර්මාණය කරනවා. නුසුදුසු pH අගයක් කියන්නේ පුතේ අඩු pH අගයක්, ආම්ලික pH අගයක්. අපි දන්නවා බොහෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිදුවන pH අගයක් තමයි පුතේ pH 4.5 pH 9ත් අතර පරාසයි. ඉතින් මේකෙදි පුතේ විශේෂයෙන්ම අපි දන්නවා ලැක්ටික් අම්ල පැසවීම මගින් පුතේ ලැක්ටික් අම්ලය නිෂ්පාදනය කරනවා. ආහාරයේ ආම්ලික පරිසරයක් ඇති කරන්නේ පුතේ මේ අධික ආම්ලික පරිසරය මත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. විශේෂයෙන්ම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල කරනවා පුතේ. ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත්වීමයි සිදු වෙන පුතේ ක්‍රියාවලිය. ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් තමයි පුතේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ලැක්ටික් අම්ල බැක්ටීරියා හිතකර බැක්ටීරියා මගින් පුතේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. මෙහිදී ශුද්ධජීවීන්ගේ වර්ධනයට නුසුදුසු pH අගයක් නිර්මාණය කරන පුතේ අඩු pH අගයක් අයන්ෙන් අයන්න මතක තියාගන්න ආම්ලික. රයිට්. ලැක්ටික් අම්ල පැසවීම මගින් පුතේ ගෝවා පරිරක්ෂණය කළ හැකි කරන්න පුළුවන්. ඒ වගේම යෝගට් හා පානීය යෝගට් සෑදීම සිදු කරන්න පුළුවන්. කිරි භාවිතා කළා කිරි මගින් යෝගට් සහ පානීය යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේදී පුතේ මේ ලැක්ටික් අම්ල පැසවීමයි සිදු වෙන්නේ පුතේ. මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා හිතකර බැක්ටීරියා භාවිතා කරලා පුතේ යෝගට් නිෂ්පාදනය සහ විශේෂයෙන්ම අපි දන්නවා යෝගට් පානය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගෝවා පරිරක්ෂණය කරනවා. ගෝවා සකවුට් එකක් සකස් කරන ආකාරය දුවල පුතාලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ලැක්ටික් අම්ල පැසවීම මගින් පුතේ මතක තියාගන්න ගෝවා පරිරක්ෂණය කරන්න පුළුවන් පුතේ. ගෝවා පරිරක්ෂණය. ඒ වගේම පුතේ අපිට යෝගට් හා
පානීය යෝගට් සෑදීම සිදු කරන්න පුළුවන්. මොකෙන්ද? ලැක්ටික් අම්ල පැසවීම මගින්. ප්‍රශ්න අංක 83ට යනවා පුතේ අපි. මධ්‍යසාර පැසවීමේ මූලධර්මය සඳහන් කරන්න කියනවා පුතේ. ඔබට මතක ඇති සීනි උපස්තර මත අපි දන්නවා පුතේ මීට අදාළ අපි දන්නවා පුතේ ඊස්ට් ක්‍රියාත්මක වීම නිසා පුතේ සැකරොමයිසිස් නේද පුතේ ඊස්ට් ඒ මත ක්‍රියාත්මක වීමෙන් පුතේ අපි දන්නවා මධ්‍යසාර නිෂ්පාදනය සිද්ධ වෙනවා පුතේ. බීර නිෂ්පාදනය, වයින් නිෂ්පාදනය, ඒ වගේම විවිධ මධ්‍යසාර කියන්නේ අපි අරක්කු වර්ග කියලා කියන පුතේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ මූලධර්මයයි දුවේ පුතේ භාවිතා කරන්නේ. සරල සීනි එතනෝල් බවටයි පත් වෙන්නේ පුතේ. සරල සීනි එතනෝල් බවට පත් වෙනවා. එත් කියද්දි පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව කොහොමද පුතේ? එත් මෙත් ෆ්‍රොෆ් බියුට් කියන ආකාරයට ඔබ දන්නවා කාබන් පරමාණු සංඛ්‍යාව. එත් අපි පහසුවෙන් මතක තියාගන්න පුතේ මෙත් කියන්නේ මෙතන. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාව 1යි මෙතන කියද්දි. අපි CH2OH. මෙයා මෙතනෝල් CH2OH කාබන් පරමාණු 1යිනි පුතේ. එතකොට එත් කියද්දි එතනෝල්. එහෙනම් කාබන් පරමාණු සංඛ්‍යාව 2යි. CH3 CH2OH. අපි බලමු view එක හරියද කියලා. CH3 කියනකොට කාබන්ට H1යි 2යි 3යි ඊළඟ කාබන් සම්බන්ධ වෙනවා. right එයාට H පරමාණු දෙකක් බැඳෙනවා. H 1යි 2යි 3යි බන්ධන 4 සම්පූර්ණ වෙන්න බෑ නේද? OH. හන්න. මෙයා තමයි කවුද? එතනෝල් කියන්නේ. එතිල් මධ්‍යසාර. right එතනෝල්. එතන. මෙයා මෙතනෝල්. මෙතන. එයාගත්ත අපි විහඳිමු බලන්න. කාබන් පරමාණු සංඛ්‍යාව 1යිනේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳලා ඉන්නවා. OH CH3OH කියලා ගමනේ CH3OH. මෙතන අපි CH3OH. H පරමාණු ඊළඟට OH බැඳලා ඉන්නවා. හරි දරුවනේ. CH3 CH2OH යා එතනෝල්. එතන කියද්දි කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි. මෙතන කියද්දි මෙතනෝල් කියද්දි CH3OH වෙනවනේ. කාබන්ට H පරමාණු 3යි OH පරමාණුවක් නේ. හරිනේ පුතේ. මෙතන හදාගෙන මෙයාගේ බන්ධන 4 දාගන්න H 3යි OH 1යි. එයා කවුද? මෙයා මෙතනෝල්, මෙයා එතනෝල්. එතනෝල් නේ. SFT වලටත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මේවා නේ. බහු අයෝගික වලට. මේ විශේෂයෙන්ම මේ ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්නවා මොනවද ජෛවාණු ගැන කතා කරද්දී මේවා ඉගෙන ගන්නවා විශේෂයෙන්. මේදී සරල සීනි පුතේ කවුරු බවටද? එතනෝල් බවට පත් වෙනවා. සරල සීනි එතනෝල් බවට පත් වෙනවා. right glucose නේ. සරල සීනි ඊස්ට් මත පුතේ ඊස්ට් මගින් එතනෝල් බවට පත් වෙනවා. ඒ කියන්නේ CH3 CH2OH එත් කියනකොට කාබන් පරමාණු 2යි CH3 CH2OH. එහෙනම් සරල සීනි එතනෝල් බවට පරිවර්තනය වීමයි පුතේ මේකෙදි සිදු වෙන්නේ. ඒක තමයි මූලධර්මය. මධ්‍යසාර පැසවීමේ ක්‍රියාවලිය. ඊට පස්සේ ඇසිටික් අම්ල පැසවීම පුතේ. ඇසිටික් අම්ල පැසවීම. right අපෙන් අහනවා ඇසිටික් අම්ල පැසවීමේ ඇසොටොබැක්ටර් මගින් නේද පුතේ? ඇසොටොබැක්ටර් කියන බැක්ටීරියාව මගින් අපි දන්නවා නේද පුතේ? ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා විනාකිරි නිෂ්පාද CH3 COOH නේ. ඇසිටික් අම්ලය කියපුවම CH3 COOH ඇසිටික් අම්ලය විනාකිරි නේ පුතේ. විනාකිරි right ඇසිටික් අම්ල පැසවීමේ මූලධර්මය. සවායු තත්ත්වයට යටතේ කාබෝහයිඩ්‍රේට් මධ්‍යසාර ඇසිටික් අම්ලය බවට පත් වෙනවා. බලන්න සවායු තත්ත්වයට කියන පුතේ ඔක්සිජන් සහිත තත්ත්වයට යටතේදී සවායු තත්ත්වයට යටතේ ඇසිඩොබැක්ටර් කාබෝහයිඩ්‍රේට් මොන බවටද පත් වෙන්නේ පුතේ? සවායු තත්ත්වයට යටතේ කාබෝහයිඩ්‍රේට් පුතේ ඇසිඩොබැක්ටර් බගින් මොකද වෙන්නේ පුතේ? මධ්‍යසාර සහ ඇසිටික් අම්ලය බවට පත් වෙනවා. මධ්‍යසාර සහ ඇසිටික් අම්ලය බවට පත් වෙනවා. ඇසිටික් අම්ලයේ පැසවීම මගින් තමයි කවුද? විනාකිරි නිපදවා ගන්න පුළුවන්. ඇසිටික් අම්ලයේ පැසවීම මගින් පුතේ විනාකිරි නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා අපිට. 85 වෙනි ප්‍රශ්නේ එනවා පුතේ අපි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය යනු කුමක්ද? ඉතින් මේ ඒකාබද්ධ කියන වචනේ ඔබට හුරු ඒකාබද්ධ පලිබෝධ පාලනය. මතකද දරුවනේ ඒකාබද්ධ පලිබෝධ පාලනය ගැන දරුවන්ට මම කියලා දීලා තියෙනවා. කලින් පාඩම් වලදී ඒකාබද්ධ පලිබෝධ පාලනයද කියන්නේ දැන් අපි දන්නවා පලිබෝධ පාලනය කරන්න විවිධ පලිබෝධ පාලන ක්‍රම තියෙනවා පුතේ. අපි තියෙනවා යාන්ත්‍රික පලිබෝධ පාලන ක්‍රම තියෙනවා. ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම තියෙනවා. පුතේ අපි දන්නවා ඒ වගේම රසායනික පලිබෝධ පාලන ක්‍රම තියෙනවා. අපි භෞතික ක්‍රම කියලා තියෙනවා පුතේ. අපිට පලිබෝධ කියන්නේ කීප දෙනෙක් අපි දන්නවා භෝගයක ඉන්නවා නම් අපි දැක්කොත් භෝගේ ශාක වගා කරලා තියෙන ශේෂ්ත්‍රයක අපිට අතින් ඉවත් කරන්න පුළුවන් පුතේ. ඒ වගේම අපිට ශාකයක් සම්පූර්ණයෙන්ම ඉන්නවා ශාකයේ ඒ අදාළ පලිබෝධ කියන ශාකේ ගලවලා උදුරලා අපිට ගිනි තියලා විනාශ කරලා දාන්න පුළුවන්. ශේෂ්ත්‍රයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් පුතේ. ඒ වගේම අපිට පුළුවන් මේ ජෛව විද්‍යාත්මක පලිබෝධක පාලනය. එහිදී මේ පලිබෝධකයන්ගේ ස්වභාවික සතුරෙක් භාවිතා කරලා
ඒ පලිබෝධ පාලනය කරන්න පුළුවන්. අපිට පාලනය කරන්න බැරි තරමට වැඩිපුරම තියෙනවා නම් අපිට රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරලා රසායනික පලිබෝධ නාශකයක් භාවිතා කරලා පලිබෝධ පාලනය කරන්න පුළුවන්. ඉතින් පලිබෝධ යටතේ අපි කතා කරනවා වල් පැලෑටි කියන්නේ පලිබෝධ නේද පුතේ? අපි නම් භෝග වගාවට අමතරව වගා ශේෂ්ත්‍රයේ යම් කිසි වගා කරන ප්‍රධාන භෝගයට අමතරව යවෙන ඕනෑම වර්ගයේ ඕනෑම ශාකයක් අපි වල් පැලෑටියක් කියලා කියනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා පලිබෝධකයෝ ගත්තාම අපි පලිබෝධ තමයි වල් පැලෑටි කියන්නේ පළබෝධ. ඒ වගේම කෘමි පලිබෝධකයන් ඉන්නවා පුතේ. කෘමි නොවන සත්ත්ව පලිබෝධකයන් ඉන්නවා. රයිට්? කෘමි නොවන සත්ත්ව පලිබෝධකයෝ අපි දන්නා භෝග වගාවට හානි කරන ඉන්නවා පුතේ. පක්ෂීන් ඉන්නවා, නේද පුතේ? ශීරපායි සතුන් ඉන්නවා. මේ වගාවන්ට හානි කරන විවිධ කෘමි නොවන සත්ත්ව පලිබෝධකයොත් ඉන්නවා. කෘමි පලිබෝධකයොත් ඉන්නවා. රයිට්? සම්පූර්ණ රූපාන්තරයක් දක්වන කට්ටිය, අර්ධ රූපාන්තරයක් දක්වන පරිබෝධකයෝ ඉන්නවා. අපි දන්නවා නේද දරුවනේ? ඉතින් අපිට මේ පලිබෝධ පාලනවත් දරුවනේ තිබ්බා පලිබෝධ ගැන ඉගෙන ගන්න තිබුණා 2017 යවත් කාලේ ඉන්න කලින් විෂය නිර්දේශය තුල 2013 උසස් පෙළට හඳුන්වලා දුන්න ජෛව තාක්ෂණ විෂය නිර්දේශය තුල මේ පලිබෝධ පාඩම තිබ්බා අපිට. ශාක රෝග ගැනත් තිබ්බා. ඒ කොටස මේ 2017 දී පුතේ ඉවත් කරලා යවත් කාලන වෙනකොට ඒ කොටස ඉවත් කරලා තියෙනවා. ඒක ඇග්‍රී වල තියෙන කොටසක්. ඒක BST වලින් අයින් කරලා තියෙනවා. ඉතින් නමුත් මේ අපි සමෝදානිත පලිබෝධ පාලනය නැත්නම් ඒකාබද්ධ පලිබෝධ පාලනය ක්‍රම කියලා කියන පුතේ පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් සංකලනයකින් යුක්ත පලිබෝධ පාලනය කරනවා. අපිට සාමාන්‍ය අතින් අයින් කරන්න පුළුවන් නම් පලිබෝධක එහෙම අයින් කරනවා. ශේෂ්ත්‍රයෙන් ශාකයේ ගලවලා අයින් කරන්න පුළුවන් නම් එහෙම අයින් කරනවා. ජෛව විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් නම් එහෙම අයින් කරනවා. මේ ක්‍රම කිහිපයක සංකලනයක් භාවිතා කරනවා පුතේ. අර බැරිම නම් වැඩිපුර ඉන්නවා නම් අන්න අපිට රසායනික පලිබෝධ නාශකයක් භාවිතා කරන්න පුළුවන්. එක ක්‍රමයක් නෙමෙයි. ඒතර එක ක්‍රමයක් අර රසායනික පලිබෝධ නාශක විතරක්ම භාවිතා කරොත් තමයි අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නේ. නමුත් අපි මේ පලිබෝධ පාලනය සඳහා ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයක් භාවිතා කරනවා. ඒ කියන්නේ පලිබෝධ පාලන ක්‍රම එකක් දෙකක් කිහිපයක් සංකලනයකින් යුක්ත භාවිතා කරනවා. ඒකාබද්ධ පලිබෝධ පාලනය. නැත්නම් සමෝදානිත පලිබෝධ පාලනය. සමෝදානිත වගාව කියලා කියනවා අපි. භෝග වගාවත් ඒ වගේම සත්ත්ව පාලනයත් බල ශක්ති නිෂ්පාදන ඒකකයක් එක විට පවත්වාගෙන අවස්ථාවක් තමයි ගොවිපුලක මේ සමෝදානිත ගොවිතැනක් කියලා කියන්නේ. ඒකාබද්ධ. නැත්නම් අපි මේ භෝග වගාව ඒ වගේම සත්ත්ව පාලනය ඒ වගේම පුතේ මේ ඒකකයේ තුල අපි නිපදවන අපද්‍රව්‍ය මගින් බල ශක්ති උත්පාදනය කරන ජීව වායු එකකයේ පවත්වාගෙන යනවා. පෝර නිෂ්පාදනයක් කරනවා. අන්න බලන්නකො ඒකාබද්ධ නැත්නම් සමෝදානිත ගොවිතැන. එනත් ඒකාබද්ධ ආහාර පරිරක්ෂණයේදී පුතේ මේ ආහාර පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සංකලනයෙන් ආහාර පරිරක්ෂණ ක්‍රම කිහිපයක් එකට භාවිතා කරලා සිදු කරන පරිරක්ෂණයක් තමයි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණයක් කියලා කියන්නේ. අර දෙක කිව්වේ මේවට උදාහරණයක් ගත්තේ මේක ඒ උදාහරණය මගින් මේක පැහැදිලි කරන්න. ඉතින් එහෙනම් ඒකාබද්ධ ක්‍රමයක් කියන්නේ ඒ පාලන ක්‍රම කිහිපයක් නැත්නම් සංරක්ෂණ ක්‍රම ආහාර පරිරක්ෂණ ක්‍රම කිහිපයක් භාවිතා කරලා සංකලනය මගින් සිදු කරන ආහාර පරිරක්ෂණ ක්‍රමයක්. රයිට්? උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් අපි දන්නවා ජීවාණුහරණය කරන ලද ආහාර නේද පුතේ? ජීවාණුහරණය නෙවෙයි පැස්ටරීකරණය කරන ලද ආහාර අපි දන්නවා නැවත ශීතනය කරනවා. පැස්ටරීකරණය කරපු ආහාර ඉමීඩියට්ලි සෙල්සියස් අංශක 10ක උෂ්ණත්වයේ බස්සලා අඩු කරලා ඒවා සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වයට යටතේ ගබඩා කරලා තියෙනවා. ඉතින් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් පැස්ටරීකරණය කරන ලද ආහාර පැස්ටරීකරණය කරන ලද ආහාර ශීතනය කිරීම. right? ශීතනය කිරීම. අන්න බලන්න ක්‍රම දෙකක් විතර භාවිතා කරලා තියෙනවා ඒකෙදිනේ. හරි. අපි බලමු මොකක්ද ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. මේ බලන්න. පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම තමයි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. අර අපි පැස්ටරීකృత කිරි ආහාර නිෂ්පාදන අපි මොකද කරන්නේ? ඒ වගේ උෂ්ණත්වයේ ඉමීඩියට්ලි සෙල්සියස් අංශක 10ට බස්සලා 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වයට ශීත ගබඩක් පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සංකලනය කරලා පරිරක්ෂණය කරනවා. ඒකයි කිව්වේ. එහෙනම් පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම තමයි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. එහෙනම් බලන්න පුතේ. පරිරක්ෂණ ක්‍රම කිහිපයක් සම්බන්ධ කිරීමෙන් ආහාර කල් තබා ගැනීම තමයි ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. හරි. එහෙනම් ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය අපිට පැහැදිලි. ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය සඳහා උදාහරණයක් දෙන්නලු 86 වෙනි ප්‍රශ්නෙන් කියනවා පුතේ. ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය සඳහා නිදසුනක් දෙන්නලු. ආහාර නිෂ්පාදනයේදී අධික තාපය භාවිතා කර ආහාර ජීවාණුහරණය කරලා අඩු උෂ්ණත්ව තත්ත්වයට ගබඩා කරනවා. ඔව්. පැස්ටරීකරණයේදීත් ඒක කරනවා. දැන් ජීවාණුහරණයේදී කල්කිරි නිෂ්පාදනය ඔබද මතකද? ඉස්සලාම මේ ජීවාණුහරණ යන්ත්‍රයක් භාවිතා කරලා මතකද කල්කිරි වල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 121 උෂ්ණත්වය යටතේ ඔබට මතකද මේ 6.5ක වර්ග සෙන්ටිමීටර් 6.5ක පහකට ඔබට මතක ඇති කිලෝග්‍රෑම් 6.8ක පීඩනයක් නේ පීඩනයක් ලබා දීලා
මතකද මිනිත්තු 15ක් අපි ඒක මතකද කරන්නේ මේ ජීවාණුහරණය කරනවා තාපයට ඒ අර උෂ්ණත්වයට නිරාවරණය කරනවා අපි ඒක ඒකෙදි ජීවාණුහරණය කිරීම සඳහා කල්කිරි නිෂ්පාදනයේදී ඔබට ඒක මතක ඇති. ඊට පස්සේ මේ කල්කිරි මොකද අපි කරන්නේ? මේ ශීතක බඩා කරනවා. ශීතකරණය තුළ කල්කිරි ගබඩා කරලා තියෙනවා. කල්කිරි ඔබට මතක ඇති විවිධ වෙළඳ නාම වලින් චොකලට් ෆ්ලේවර් එකකින් වැනිලා ෆ්ලේවර් වලින් කල්කිරි එනවා බොහොම රසවත් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට අපිට කල්කිරි හඳුන්වන්න පුළුවන්. ඉතින් ස්ටෙරිලයිසේෂන් කරලා තියෙන නැත්නම් ජීවාණුහරණය කරලා තියෙන්නේ. මේ ජීවාණුහරණය කරන ලද ආහාර ශීතනය කිරීම කළාම නැවත ශීත ගබඩා තුළ ශීතනය කරන්න පුළුවන්. එහෙනම් අඩු උෂ්ණත තත්ත්වයට තිය ගබඩාව කියන්නේ ශීතනීකරණය. එහෙනම් ඔන්න අපිට මේ ආහාර ඒකාබද්ධ ආහාර පරිරක්ෂණය සඳහා උදාහරණයක්. ආහාර නිෂ්පාදනයේදී අධික තාපය භාවිතා කරලා ජීවාණුහරණයේදී අධික තාපයක් භාවිතා වෙනවානේ. සෙල්සියස් අංශක 121 පමණ උෂ්ණත්වයක් භාවිතා වෙනවානේ කල්කිරි ජීවාණුහරණයේදී. කරලා ආහාර ජීවාණුහරණය කරලා අඩු උෂ්ණත්ව තත්ත්වයට තේ ගබඩා කරලා තියෙනවා. සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වයට තේ ගබඩා කරලා තියෙනවා. රයිට් මතක තියාගන්න. ඒ කියන්නේ ශීතනය කරන. එහෙනම් මේකදී අධික තාපය භාවිතා කරා පරිරක්ෂණ ක්‍රමයක්. ඒ වගේම අපි නේද ජීවාණුහරණය කළා ශුද්ධ ජීවීන් සහ සම්පූර්ණයෙන්ම ශුද්ධ ජීවීන්ගේ මොනවද මේ බීජාණු ඉවත් කරලා නැවත මේවා අඩු උෂ්ණත්වය යටතේ ගබඩා කරලා තිනවා ශීතනය කරන. පැහැදිලිද? අපි යමු ප්‍රශ්නාංක 87ට ආහාර සැකසීමේ නව ප්‍රවණතා කිහිපයක් සඳහන් කරන්න කියලා කියනවා. මේ ආහාර සැකසීමේ සම්බන්ධ නව ප්‍රවණතා පුතේ. අපිට දැන් විශේෂයෙන්ම මේ ආහාර සැකසීමේ නව ප්‍රවණතා විදිහට අපිට ආහාර අධිපීඩන සැකසීම භාවිතා කරන්න පුළුවන් පුතේ. රයිට්? ඒ වගේම අපිට විශේෂයෙන්ම අපිට මේ ආහාර සැකසීම සම්බන්ධ ක්‍රියාවලිය ගැන කතා කරද්දී අලුත් ප්‍රවණතා නව ප්‍රවණතා යටතේ ආහාර අධිපීඩන සැකසීම කතා කරන්න පුළුවන් පුතේ. අධිපීඩනයේ මගින් ආහාර අධිපීඩන සැකසීමකට ලක් කරනවා. ඒ වගේම අපිට ආහාර මේ පටල පෙරීම මගින් සකස් කරන්න පුළුවන් පුතේ. ආහාර වල තියෙන ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් වගේ ද්‍රව්‍ය පෙරීමකට ලක් කරලා පටල පෙරීම කියන තාක්ෂණික ක්‍රමවේදය යොදා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම අපිට ආහාර වලට අගය එකතු කිරීම, ඒ වගේම ආහාර සරු කිරීම, ආහාර ප්‍රබල කිරීම වැනි ක්‍රියාවන් යොදා ගන්න පුළුවන් පුතේ. ආහාර නිෂ්පාදනයේදී අපිට රයිට් හරි. අපි ඒ ටික බලමු දුවේ පුතේ කතා කරන්න යන්නේ. දුර පුතාලා ඒ ටික උත්තර මේනට ලියලා ඇති. අපි බලමු දුවේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා ආහාර වලට අපි දැන් විශේෂයෙන්ම අනිත් පාඩම් වලත් කතා කරලා ඉවරයි. විශේෂයෙන්ම මේ ආහාර වලට අගය එකතු කිරීම යටතේ ඔබට මතක ඇති දුවේ පුතේ අපි විශේෂයෙන්ම අගය එකතු කරන ලද කුකුල් මස් නිෂ්පාදනය ගැන කතා කරා. දුවේ පුතාට හොඳට මතක ඇති. අපි පදම් කරන ලද කුකුල් මස් ඒ වගේම පුතේ අපි කිව්වා දුම්ගේ කුකුල් මස් බලන ආහාරයට අගයක් එකතු කරනවා. නේද පුතේ අපි කියනවා වැලියු ඇඩඩ්. ඒ වගේම ආහාර සරු කිරීම එන්රිච්මන්ට් කියලා අපි කියනවා පුතේ. ආහාර සරු කිරීමකට ලක් කරනවා පුතේ අපි. ඒ වගේම ආහාර වලට අපි මේ නේද ආහාරයක නැති දෙයක් ආහාරයක නැති දෙයක් අපි ආහාරයට පිටතින් එකතු කරනවා පුතේ. දැන් අපි දන්නවා අපිට කියන්න පුළුවන් දැන් කැල්සියම් කිරි වලට කැල්සියම් එකතු කරලා අධි කැල්සියම් සහිත කිරි එකක් අපිට හදන්න පුළුවන්. නේද දරුවන් සඳහා නිෂ්පාදනය කළ විටමින් A හා D සපිරුණු වර්ග එකතු කරනවා. ඇස්ට්‍රා වල නව හැන්ද ඩබල් කර කියලා ඇඩයක් එහෙම යන්නේ. ඇස්ට්‍රා වලට අපිට නව ඇස්ට්‍රා නේද? ඇස්ට්‍රා වලට වෙනත් දේවල් එකතු කරනවා පෝෂක එකතු කරන්න පුළුවන් අපිට. එහෙම එකතු කරලා සකස් කරන්න පුළුවන් පුතේ අපිට. ආහාර ප්‍රබල කිරීම, ආහාර සරු කිරීම වගේ දේවල් පුතේ. නේද පුතේ? ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ආහාර අධිපීඩන සැකසීම, ඒ වගේම පටල පෙරීම වැනි ක්‍රියාවන් අපිට මේ ආහාර සම්බන්ධ නව ප්‍රවණතා විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ආහාර සැකසීමේ නව ප්‍රවණතා විදිහට අපිට ඒවා සඳහන් කරන්න පුළුවන්. අපි බලමු පුතේ කීපයක්. රයිට් එකක් පුතේ මේ අගය එකතු කිරීම. වැලියු ඇඩඩ්. ආහාරයට අගය එකතු කරනවා පුතේ. විශේෂයෙන්ම අපි කිව්වා මොකද්ද මේ අගය එකතු කළ කුකුල් මස් නේද පුතේ? මැරිනේටඩ් චිකන් නේද? පදම් කළ කුකුල් මස්. ඒකට අපි කුළු බඩු වර්ග වගේ දේවල් එකතු කරලා පදම් කිරීම, දුම් ගැසූ කුකුල් මස්, ස්මෝක් චිකන් නේද පුතේ? මැරිනේටඩ් චිකන්, පදම් කළ කුකුල් මස්. ඒ වගේම පුතේ අපිට පුළුවන් එන්රිච්මන්ට් කියන ආහාර සරු කිරීම කරන්න පුළුවන් පුතේ. ආහාර සරු කිරීම කරන්න පුළුවන් පුතේ ආහාරයට. ආහාරයකට අපිට එකතු කරන්න පුළුවන් පුතේ ආහාරයක දැන් ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේදී ආහාරයෙන් ඉවත් වෙච්ච ද්‍රව්‍යයක් වෙනුවට නැවතත් අපිට ඒදී ආහාර සැකසීමේ ක්‍රියාවලියේදී එහි ප්‍රතිඵලයක් විදිහට ඉවත් වුණ ආහාරය පිටතින් අපිට සපයන්න පුළුවන් පුතේ ඉවත් වෙච්ච දෙයක්. ඒ වගේම ආහාර ප්‍රබල කිරීමේදී ආහාරයක නැති දෙයක් අලුතෙන් ආහාරයට එකතු කරන්න පුළුවන් පුතේ. අපි අර කිවිති වලට කැල්සියම් එකතු කරා නේද? විටමින් A හා D එකතු කරා. ඒ වගේ ප්‍රබල කිරීමක් කරන්න පුළුවන් පුතේ. ඒ වගේම ආහාර අවම සැකසීමකට ලක් කරන්න පුළුවන් පුතේ. ආහාර අපි දන්නවා අධික සැකසීම අපි කියන අධික ලෙස සැකසීම සිදු කරන ආහාර තියෙනවා. අපි දන්නවා කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන සෝසේජස් මීට් බෝල්ස් වගේ දේවල් නේද පුතේ අධික සැකසීමකට ලක් කරලා තියෙනවා.
ඒව නෙවෙයි අපි කියන්නේ ආහාර අවම සැකසීම යටතේ අපි කියන සාමාන්‍ය ආහාර අවම සැකසීමට ලක් කරපු ආහාර අපි කියනවා පොතු ඉවත් කිරීම වගේ ක්‍රියාවලි කරලා තියෙන දේවල් පුතේ. දැන් අපි සමහර පොතු ඉවත් කරලා තියෙනවා අවම සකස් කරලානේ ආහාර මේ කොටස් කරලා තියෙනවා කැබලි කරලා තියෙනවා. දැන් අපි ෆුඩ් සිටි වලට එහෙම ගියපුවාම අපිට මේ අවම සැකසීම කරපු එළවලු පළතුරු දැක ගන්න පුළුවන්. දැන් මැල්ලුම් වගේ දේවල් ලියලා පොලොස් වගේ දේවල් කපලා තියෙනවා. ඒ වගේම මේ සමහර ඒවා පොතු අයින් කරලා සකස් කරලා තියෙනවා. ඒවා ඉක්මනින් පරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේ ලොකු බලපෑමක් නෑ හානියක් නෑ ආහාරයට. දැන් ආහාර අධික ලෙස සැකසීම මගින් තමයි පුතේ ඒ වගේ අපිට ආහාරවල ගුණ හානි වෙන්නේ. ඉතින් ඒක අපි ඒක ගැන දෙකේ වෙනස හොඳින් දැනගන්න ඕනේ. මොකද්ද ආහාර අවම සැකසීමේදී අපි දන්නවා ආහාර පිටි පොතු ඉවත් කිරීම වගේ ක්‍රියාවලින් විශේෂයෙන්ම සිදු කරන්නේ අවම සැකසීමකට ලක් කරනවා. ඒවා මේ අධික පීඩන සැකසීම, අධි පීඩන සැකසීම. ඉතින් මේ අධි පීඩන සැකසීමේදී මේ ආහාර පීඩනයේ සැපීම සඳහා ජලය තමයි යොදාගන්නේ. රයිට්? ඒක නිසා මේ අධි පීඩන සැකසීමත් අපිට මේකෙදී සිසිල් පැස්චරීකරණයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ විද්‍යුත් ස්පන්දන තාපනයේදී අපි දන්නවා මේකෙදී ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් පුතේ අපිට මේ විද්‍යුත් ස්පන්දනයක් යැවීම මගින් අපිට මේකෙදී එමගින් මේ විද්‍යුත් ස්පන්දන තාපනය භාවිතා කරලා මේකෙදී අපිට විශේෂයෙන්ම මේකෙදී තාපේ භාවිතා කරන්නේ නැහැ. මතක තියාගන්න මේකත් අපිට තාපේ භාවිතා කරන ක්‍රමයක් නෙවෙයි. මේකෙදී විද්‍යුත් ස්පන්දනයක් තමයි ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් විද්‍යුත් ස්පන්දනයක් යැවීම මගින් තමයි මේකෙදිත් මේ ආහාරය මේ සැකසීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. පටල පෙරීමේ ක්‍රියාවලිය. 7 වෙනි එක. රයිට්? ආහාරවල තියෙන ක්ෂුද්‍ර ජීවීන් ආදී ද්‍රව්‍ය මේ පටල පෙරීම මගින් ඉවත් කිරීම තමයි ඒකද සිදු කරන්නේ. ඒකත් මේ නවීන තාක්ෂණික ආහාර සකස් කිරීම සම්බන්ධ නව ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් අග එකතු කිරීම, සරු කිරීම, ප්‍රබල කිරීම, ආහාර අවම සැකසීම, අධි පීඩන සැකසීම, විද්‍යුත් ස්පන්දන තාපනය, ඒ වගේම පටල පෙරීම. හරි. අග එකතු කළ ආහාර නිෂ්පාදනය වන මොකක්ද කියලා අහනවා. අන්න මතකද ඔබට? අග එකතු කළ කුකුල් මස්, ඒ වගේම පදම් කළ කුකුල් මස් ආහාරයට අග එකතු කරනවා. අග එකතු කිරීමේදී ආහාරයේ මූලික ස්වරූපයේ අවසන් ප්‍රතිඵලය තුල දකින්න පුළුවන්. දැන් අපි දන්නවා විවිධාංගීකරණය කරන ලද කුකුල් මස් ගත්තාම මීට් බෝල් සොසේජස් වගේ ඒ වගේ මේ අවසන් නිෂ්පාදනය තුල අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපය දැක ගන්න බෑ. දැන් සොසේජස් එකක් ගත්තාම අර කුකුල් මස් කෑල්ලක තියෙන මූලික ස්වරූපය දකින්න නැහැ අපිට. ඒවට කුළු බඩු එකතු කරලා මේවා බන්ධනකාරකමක් ඒවා බන්ධනය කරලා සකස් කරලා තියෙනවා. නමුත් මේ මැරිනේටඩ් චිකන් ඒ කියන්නේ පදම් කළ කුකුල් මස් ස්මෝක් චිකන් වගේ ගත්තාම මේ ආහාරයේ මේ මස් වල මූලික ස්වරූපයේ අවසන් නිෂ්පාදනය තුල දකින්න පුළුවන්. රයිට්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මස්ම තමයි. අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයෙන් වැඩි නිෂ්පාදන බිහි කරන භෞතික ස්වභාවය වෙනස් වෙන්නේ. අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපයේ අවසන් නිෂ්පාදනය තුල දක ගන්න පුළුවන්. භෞතික ස්වරූපය වෙනස් වෙනවා. බාහිර පෙනුම දුම් ගහපුවාම බාහිර පෙනුම භෞතික ස්වරූපය වෙනස් වෙනවා. පදම් කළපුවාම මැරිනේටඩ් චිකන් වල සාමාන්‍ය අර මේ බාහිර ස්වරූපය වෙනස් කරනවා. බාහිර ස්වරූපයයි ස්වභාවයයි වෙනස් වෙනවා. ස්වාද ප්‍රතිකඩ වෙනස් වෙනවා. රසය වෙනස් වෙනවා. පැහැය වෙනස් වෙනවා. පෙනුම වෙනස් වෙනවා. සුවඳ වෙනස් වෙනවා. අන්න ඒවයි වෙනස් වෙන්නේ. අමුද්‍රව්‍ය වල භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයින් වැඩි නිෂ්පාදන බිහි කරනවා. දුම් ගැසීමේදී මේක අගයින් වැඩි වෙනවා. පදම් කිරීමේදී මේකට විවිධ ද්‍රව්‍ය එකතු කරනවා, කුළු බඩු වර්ග දානවා, මේක අගේ වැඩි වෙනවා. අගේන් වැඩි නිෂ්පාදනයක් ලැබෙනවා. රයිට්? එහෙනම් මතක තියාගන්න. අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගේන් වැඩි නිෂ්පාදනය කිරීම. උදාහරණයකට අපිට දුම් ගැසූ කුකුල් මස්, ස්මෝක්ඩ් චිකන්, පදම් කළ කුකුල් මස්, මැරිනේටඩ් චිකන් වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. රයිට්? එහෙනම් මොනවද පුතේ උදාහරණ? දුම් ගැසූ කුකුළු මස්, ඒ වගේම පදම් කළ කුකුළු මස්. රයිට්? මතක තියාගන්න. මොකද ඒකෙ වෙන්නේ කියලා මතක තියාගන්න. අමුද්‍රව්‍යයේ භෞතික ස්වභාවය වෙනස් කරමින් අගයින් වැඩි නිෂ්පාදන බිහි කරනවා. හරි. අග එකතු කළ ආහාර නිෂ්පාදන සඳහා උදාහරණ අපි කිව්වා. අන්න බලන්න. මස්, පදම් කළ මස්, හාල් මගින් හාල් පිටි. දැන් මේ හාල් මගින් හාල් පිටි. අමුද්‍රව්‍ය වල මූලික ස්වරූපයේ අවසන් නිෂ්පාදනය දකින්න පුළුවන්. නමුත් අර භෞතික ස්වරූපයේ හාල් ඇටේ වගේ තිබ්බ එක මොකද වෙලා තියෙන්නේ? භෞතික ස්වභාවය බාහිර පෙනුම වෙනස් වෙලා තියෙනවා. හාල් පිටි නිෂ්පාදනය කළා. මස් පදම් කරලා තියෙනවා.
මස් මැරිනේටඩ් චිකන් කරලා තියෙනවා. භෞතික ස්වරූපය වෙනස් කරලා තියෙනවා. අර මස් වල මූලික ස්වරූපය ආහාරේ අවසන් නිෂ්පාදනය තුළ දැක් ගන්න පුළුවන්. හරි. එහෙනම් හාල් මගින් හාල් පිටි, සහල් මගින් හාල් පිටි දෙක, මස් මගින් පදම් කළ මස්, ඒ වගේම දුම් ගැසූ මස්, කුකුල් මස් ගන්න පුළුවන්. සරු කිරීම යන කුමක්ද කියලා අහනවා. right? enrichment. සරු කිරීම. නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මුලින්ම ඉවත් විය හැකි විටමින් ඛනිජ වැනි පෝෂක නැවත එකතු කිරීමයි සරු කිරීම කියලා අපි කිව්වා. නිෂ්පාදන ක්‍රියාවලියේදී මුලින්ම ඉවත් වෙන්න පුළුවන් පෝෂක තියෙනවා පුතේ. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුලින්ම ඉවත් වෙන්න පුළුවන් විටමින් වර්ග. හරි. ඛනිජ වැනි පෝෂක නැවත එකතු කිරීමයි සරු කිරීමේ enrichment එකක් කරනවා. ඒ කියන්නේ සරු කිරීමේදී සිදුවන්නේ ඉවත් වන පෝෂක නැවත ස්ථාපනය කිරීම විනා වැඩිපුර පෝෂක එකතු කිරීමක් නෙවෙයි. වැඩිපුර පෝෂක අමතර පෝෂක වැඩිපුර පෝෂක එකතු කිරීමක් නෙවෙයි සිදු වෙන්නේ. අර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉවත් වූ පෝෂක නැවත ස්ථාපිත කිරීමක් සිදු කරන්නේ. enrichment කේදී සරු කිරීමේදී. මොකද සරු කිරීමේදී කරන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මුලින්ම ඉවත් විය හැකි විටමින් ඛනිජ වැනි පෝෂක නැවත එකතු කිරීම තමයි සරු කිරීම කියලා කියන්නේ. ඒ වගේම මතක තියාගන්න. සරු කිරීමේදී සිදුවන්නේ ඉවත් වන පෝෂක නැවත ආහාරයට ස්ථාපනය කිරීමක් නැතුව වැඩිපුර පෝෂක එකතු කිරීමක් නෙවෙයි සිදුවෙන්නේ. වැඩිපුර පෝෂක එකතු කිරීමක් නෙවෙයි සිදුවෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න, පටල ගන්න එපා සරු කිරීම enrichment. පැහැදිලිනේ? හරි. සරු කිරීම සඳහා උදාහරණයක් දෙමු. කිරිවල ස්වභාවිකව තියෙන විටමින් A හා D කිරිපිටි සැකසීමේදී විනාශ වෙන බැවින් ඒ වෙනුවට පිටතින් එකතු කරනවා. විටමින් A හා D සපරි ඇංකර් 1+ නේද? කියලා අපි දැන් වෙළඳ නාමයකුත් කියුණා. කිව්වා අපි ඒ වගේ විවිධ වෙළඳ නාම මගින් මේ නිෂ්පාදන අපිට වෙළඳ පොලේ දැක ගන්න පුළුවන්. right? මොකද කරන්නේ? කිරිවල ස්වභාවිකව තියෙන විටමින් A සහ D කිරිපිටි සැකසීමේදී විනාශ වෙනවා. ඒ වෙනුවට මේ ඉවත් වෙච්ච පෝෂක විටමින් වර්ග මොකද කරන්නේ? පිටතින් ඒවා එකතු කිරීම සිදු කරනවා. right? විටමින් A හා D කියලානේ. හරි. එහෙනම් කිරිවල ස්වභාවිකව තිබෙන විටමින් A හා D කිරිපිටි සැකසීමේදී විනාශ වන බැවින් ඒ වෙනුවට පිටතින් ඒ විටමින් එකතු කරන්න පුළුවන් ආහාරයට. ආහාර ප්‍රබල කිරීමට යනවා පුතේ අපි. ඔන්න බලන්න ආහාරයක් ප්‍රබල කරනවා. අපි ආහාරයක අඩංගු නොවන දෙයක් අපි ආහාරයකට පිටතින් එකතු කරනවා දරුවනි. ආහාර ප්‍රබල කරනවා අපි. right? යම් පෝෂකයක් හෝ කිහිපයක් ආහාරයක් සැකසීමට පෙර අඩංගු වුවද නොවුවද පිටතින් එම පෝෂකය හෝ පෝෂක කිහිපයක් ආහාරයට එකතු කර ආහාරයේ පෝෂක ගුණය වැඩි කිරීම තමයි පුතේ ප්‍රබල කිරීම කියන්නේ. අපි අර කිව්වේ අපි ආහාරයට කැල්සියම් එකතු කරනවා කියලා. කිරිපිටි වලට කැල්සියම් එකතු කරනවා කිව්වේ. අධි කැල්සියම් සහිත ඇනුලීන් කියලා ඉන්නේ පුතේ. කිරි. right? පිටතින් එකතු කරනවා පෝෂකයක් හෝ කිහිපයක්. මොකද්ද පුතේ? යම් පෝෂකයක් හෝ කිහිපයක් ආහාරයක් සැකසීමට පෙර අඩංගු වුවද නොවුවද පිටතින් එම පෝෂක අඩංගු වෙන්නත් පුළුවන්, අඩංගු නොවෙන්නත් පුළුවන්. පිටතින් අපි පෝෂකයක් හරි කිහිපයක් හරි ආහාරයට එකතු කරලා ආහාරයේ පෝෂ්‍ය ගුණය වැඩි කිරීම තමයි පුතේ ප්‍රබල කිරීම කියලා කියන්නේ. right? highlight කරමු. යම් පෝෂකයක් හෝ කිහිපයක් ආහාරයක් සැකසීමට පෙර අඩංගු වුවත් නොවුවද පිටතින් එම පෝෂකය හෝ පෝෂක කිහිපය ආහාරයට එකතු කර ආහාරයෙහි පෝෂ්‍ය ගුණය වැඩි කිරීම තමයි ප්‍රබල කිරීම කියලා කියන්නේ. ඇඩ් එකේ තාත්තයි පුතයි දුවයි අම්මයි කට්ටියම යනවා. අත්අල්ලගෙන දුවගෙන යනකොට අම්මා ටිකක් අතරමඟදී නතර වෙනවා, පොඩ්ඩක් කොන් දෙකක් කුමක් ඇවිල්ලා. right? අන්න කැල්සියම් ගැටලුව. කැල්සියම් ප්‍රශ්නය. කැල්සියම් මූණතාවය. right? අස්තිවල. right? එතකොට කැල්සියම් මූණතාවයට එනම් මෙන්න අධි කැල්සියම් සහිත ඇනුලීන් කියලා. කිරිපිටි වලට කැල්සියම් එකතු කරලා අන්න බලන්න පිටතින් එකතු කරා ද්‍රව්‍ය. ආහාර ප්‍රබල කිරීමක් කරා පුතේ. right? බලන්න.
යම් පෝෂකයක් හෝ කිහිපයක් ආහාරයක් සකස් කරන්න පෙර එක අන්තර්ගත වුවත් නැතත් පිටතින් පෝෂකයක් හෝ පෝෂක කිහිපයක් එකතු කිරීම තමයි පුතේ මේකෙදි සිදුවේ. ප්‍රබල කිරීම සඳහා නිදසුනක් අහනවා අපි. කිරිපිටි නිෂ්පාදනයේ බාහිරින් කැල්සියම් එකතු කිරීම. කිරිපිටි නිෂ්පාදනයේදී බාහිරින් කැල්සියම් එකතු කරන්න පුළුවන්. ලුණු වලට අයඩීන් එකතු කිරීම. ලුණු වලට අයඩීන් එකතු කිරීම. අයඩීන් මිශ්‍ර ලුණු කියලා ඉන්නේ. ලුණු වලට පිටතින් අයඩීන් එකතු කරනවා. දැන් ඇත්තටම නම් කියනවා මේ ලුණු පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ කියලා. එතකොට කට්ටියට කියන්න පුළුවන් ඒකට අයඩීන් කියලා. අයඩීනුත් අපේ ශරීරයෙන්ම අපිට නිෂ්පාදනය වෙනවා. අපිට ශරීරයෙන්ම ඒක අපිට ලැබෙනවා. ආහාර වලින් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් මේක ලුණු අවශ්‍යම නැහැ කියනවා. අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍යම නැහැම කියනවා. ලුණු ඕනෙම නැහැ කියලා කියනවා. මොකද ගොඩාක් රෝග වලට හේතුවක් මේ අදිරිදුර පීඩනය සඳහා විවිධ රෝග සඳහා හේතුවක් මේ අධික ලුණු සහිත ආහාර ගැනීම. බලන්නකො මේ සකස් කරලා තියෙන ආහාර සමහර ආහාර දැන් අපි ඕගොල්ලෝ දැන් හදිස්සියේ ශනිකව සකස් කරලා දා ආහාර වර්ග ගන්නවනේ. පාරේ වීදි වල තියලා තියෙන හදලා තියෙන ආහාර සෝටිස් වර්ග තියෙන මේ වගේ සකස් කරලා හදලා තියෙන ආහාර සකසපු ආහාර නූල්ස් වර්ග වගේ දේවල් මේවා අධිකව ලුණු දාලා තියෙනවා. ඒත් අර සමහරු බඩගින්නට කනවා ලුණු ගොඩකුත් එක්ක. දැන් වෛද්‍ය විද්‍යාව සඳහන් වෙලා තියෙනවා ලුණු අවශ්‍යම නැහැ කියලා ශරීරෙ. ඉතින් නමුත් ලුණු රහ නැත්තම් සමහර අය කෑ ගහනවා ගෙවල් වල කෑම කන්නේ නැහැ ලුණු මේවා මෙහෙමද කෑම හදන්නේ කියලා නේ. ලුණු නැහැ කිය ඇත්තටම මේ ලුණු ගැන හිතන්න එපා. දැන් අර පුරුදු වෙලා සමහර අය බත් එකටත් ලුණු දානවා. ඒවා ඇන්ජල් වලටත් බලලා ලුණු මදිද කිය අහලා බලලා කට්ටිය කාලා ලුණු බලන්න කියලාත් දෙනවා. බලලා ලුණු මදි කියලා ආයෙ ලුණු වැඩිපුර දාගන්න. ඉතින් ලුණු ශරීරයට ඉතාමත්ම අහිතකර දෙයක්. අපි ලුණු වලින් නැතු වුණාට අයඩින් අපිට මේ ලැබෙනවා. මතක තියාගන්න. දැන් අපි කියන අයඩින් කොහොමද ලබා ගන්න කියලා. රයිට්? අයඩින් පුතේ ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ලුණු වලින් ලුණු නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලුණු නැතුව ආහාර ගත්තත් ඒකට හුරු වෙනවා නම් වඩාත් හොඳයි. ලුණු නැතුව කන්න බෑ කියලා අපි හදාගෙන තියෙන්නේ. රයිට්? ඒක නිසා මතක තියාගන්න විවිධ රෝගාබාධ රැසකටම හේතුවක් මේ අධික ලුණු ප්‍රමාණයක් අනුභව කරන එක. කොච්චර ලුණු දැන් අපි ආහාරත් එක්ක දාගෙන අරගෙන නැද්ද? ඉතින් බත් වලට ලුණු දාන්න එපා කියලා තමයි ගොඩක් කියන්නේ. දැන් බත හදනකොට ගෑස් කුකර් එකට අර බතට දානවනේ ලුණු. ලුණු අහුරක් අරගෙන දානවා. බත අප්පෝ ලුණු නෑ. බතේ ලුණු නෑ කියලා කෑ ගහනවා. එළවලු ලුණු නෑ කියලා කෑ ගහනවා. ඉතින් ඔබත් හුරු වෙන්න ඔබ නිරෝගීමත් වෙන්න නම් නිරෝගීවත් දීපයෝතකට නම් මේ ලුණු අත්‍යවශ්‍ය වෙන්නෙම නෑ. අවශ්‍යම නැහැ ලුණු. රයිට්? මතක තියාගන්න ලුණු වලට අයඩින් එකතු කිරීමත් මේ ප්‍රබල කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන් පිටතින් එකතු කරන ද්‍රව්‍යයක් විදිහට. වර්තමානයේදී සකස් කළ ආහාර හා අධික ලෙස සකස් කළ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇත්තේ මන්ද? ඇත්තටම මේක ප්‍රධාන වශයෙන් ගැටලුවක් පැනලාගෙන තියෙනවා. අපි දන්නවා මේ අධික ලෙස සැකසීමකට ලක් කරන ආහාර සඳහා පුතේ විශේෂයෙන්ම අපි දන්නවා මේ වාණිජමය වශයෙන් මේක දේවල් කරනකොට මේ බන්ධනකාරක විදිහට භාවිතා කරන මේ සෝඩියම් නයිට්‍රේට් වගේ ද්‍රව්‍ය මේ සමහර ඇතම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඉතින් ඒවා අපි දන්නවා අධික විස සහිත පිළිකාකාරක වෙන්න පුළුවන් සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන් මේ අධික ලෙස සකසන ලද ආහාර අපි දන්නවා. ඉතින් මේ සකසන මස් චිප්ස් වර්ග පොටේටෝ චිප්ස් කියලා මේ චිප්ස් වර්ග මේ සකස් කරන ලද ආහාර විදිහට පුතේ බර්ගර් ඊට පස්සේ මීට් බෝල් සොසේජස් වගේ දේවල් අපි දන්නවා මේ වගේ දේවල් ඇත්තටම මේවා මේ අධික ලෙස සැකසීමේ ක්‍රියාවලදී මේවා විවිධ ක්‍රියාවන් සඳහා එකතු කරන මේ රසායනික ද්‍රව්‍ය අපි දන්නවා ඒවා කාසිනෝජන් පිළිකාකාරක වෙන්න පුළුවන්. එනකොට මේ චිප්ස් වර්ග විවිධ මේ ආහාර සකස් කරනකොට යොදා ගන්න ද්‍රව්‍ය මේ රසකාරක වර්ග වර්ණක වර්ග ඒවා සම එකතු කරන ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා යොදන ද්‍රව්‍ය අනුමත ද්‍රව්‍ය ගොඩක් දාගන්නවා. නමුත් මේ වගේ මේ තියෙන රසායනික ද්‍රව්‍ය දරුවනේ බොහෝ විට පිළිකාකාරක වෙන්න පුළුවන්. කුඩා ළමයින්ටත් දැන් පිළිකා රෝග වලට ගොදුරු වීම ප්‍රවණතාවයක් තියෙනවා. අපි දන්නවා පිළිකා තත්ත්ව වලට ගොදුරු වීම විශේෂයෙන්ම මේ වැරදි ආහාර පුරුදු නිසා ඇත්තටම ගොඩාක් දැන් අපි ආහාරවල පුරුදු වෙනකොට දැන් අපි දන්නවා දියවැඩිය ආරෝගයෙන් පෙළෙන කෙනෙක් නම් කෙන්දි සහිත ආහාර තමයි බොහෝ විට ගන්න ඕනේ. රයිට්? හරි. ඒතකොට වැඩි වේලාවක් මේ ඉක්මනින් ජීර්ණ වෙන ආහාර වලට වඩා වැඩි වේලාවක් ආහාර මේ රැඳිලා තියෙන දේවල් විදිහට කෙඳි සහිත ආහාර තමයි දියවැඩිය රෝගයකට වඩාත්ම වටින්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ ආහාර අධික ලෙස සැකසීම නිසා මේ සකස් කළ ආහාර අනුභවයට ගොඩාක් අය පුරුදු වෙලා තියෙනවා. බර්ගර් එකක් හදලා තියෙන බර්ගර් එකක් නේද චිප්ස් ටිකක් දාලා හදලා තියෙන එකක් අනුභව කරන්න. ඉතින් මේ වගේ තියෙන මේ පාම් පිටි වගේ දේවල් අපි දන්නවා මේ දේවල් සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි දන්නවා මේ සීනි ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉහළයි. සකසන ලද පැණි බීම සිරප් වර්ග අපි දන්නවා අධික සීනි ප්‍රමාණයක් ඒවට එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒවට එකතු කරලා තියෙන ද්‍රව්‍ය අපි දන්නවා මේවා
ඉතින් ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම අපි දන්නවා විවිධ සංකුලතා දීර්ඝකාලීනව වගේම කෙටි කාලීනව ඇති කිරීමට බලපාන හේතුවක් විදිහට දුවේ පුතේ මේ ආහාර සම්බන්ධයෙන් මේ සකස් කරන ලද සැකසූ ආහාර ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම ෆාස්ට් ෆුඩ් කියලා කියනවා අපි ක්ෂණික ආහාර මේ හදිසියේ මේ සකස් කරන ලද ආහාර අනුභවයට ගොඩාක් දරුවෝ පුරුදු වෙලා තියෙනවා රයිට් ඉතින් ඒක බොහෝ දුරට අඩු කර ගන්න ඕනේ හැකිපමණ නිවසේ සකස් කරන ලද ගන්න ආහාර තමයි බොහෝ විට භාවිතා කරන්න ඕනේ නැවුම් එළවලු සහ පළතුරු ධාන්‍ය වර්ග පලා වර්ග පුළුවන් තරම් අනුභව කරන්න ඕනේ දරුවනේ ඒක තමයි විශේෂයෙන්ම නිරෝගීමත් දීපියතුකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඇත්තටම වැදගත් වෙන්නේ හොඳයි එහෙනම් අපි බලමු වර්තමානයේදී මේ සකස් කළ ආහාර හා අධික ලෙස සකස් කළ ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ ගැටලුවක් පැනලාගෙන තියෙන්නේ මොකක් නිසාද කියලා. ආහාර සකස් කිරීමේදී බාණ්ඩ අධික ලෙස සකස් කිරීමේදී පෝෂණ හානි සිදුවීම වගේම ආහාර වලට විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කරනවා. අන්න බලන්න අපි කිව්වා බන්ධනකාරක විදියට සෝඩියම් නයිට්‍රේට් කියලා කියන්නේ මේ අපි දන්නවා පිළිකාකාරකයක් ප්‍රධාන වශයෙන්. සොසේජ් පැකට් එකක් ගන්නකොට ඔබට බලන්න පුළුවන් මේවා අන්තර්ගතයිද කියලා. සමහර අවස්ථාවල මේ බන්ධනකාරක විදියට මේ නයිට්‍රේට් වෙනකොට සෝඩියම් අපි දන්නවා ඇසිටේට් එකතු කරනවා නේද? ඇස්කෝබික් අම්ල එකතු කරනවා මේවට. ඉතින් ඒ වගේ දැන් සමහර පැක් ගන්නකොට ඔබට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල බලන්න පුළුවන් මේ දේවල් තියෙනවද කියලා. සෝඩියම් නයිට්‍රේට්, මේ නයිට්‍රේට්, නයිට්‍රයිඩ් වගේ දේවල් අන්තර්ගත කරලා තියෙනවා නම් කීයටවත් මිලදී ගන්න එපා. ඒ වගේ SLS ප්‍රමිතිකරණය තියෙනවා නම් HACCP, ISO 2000 වගේ ප්‍රමිතිකරණ පද්ධති ක්‍රියාත්මක වෙනවා නම් ඒවා බලන්න. ඒ වගේ අනිවාර්යයෙන්ම මේ දේවල් අඩංගු වෙන්නේ නැහැ. අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවේ. ඒ කියන්නේ අපි දන්නවා අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ කියලා මේ වගේ සඳහන් වෙලා තියෙනවා. කෘත්‍රිම රසකාරක අඩංගු වෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඒව හරියටම බලන්න මේ ලේබල් එකක් බලලම මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න. ප්‍රොසීජර්ස් එකක් කන්න ඕනේ නම් අනිවාර්යෙන් නොකන තරමට හොඳයි අධිකසේ සකසන ලද මේවා නිසා. ඒක නිසා මේවා කන්න ඕන නම් අඩුම තරමේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් වල බලන්න මේ සෝඩියම් නයිට්‍රේට් වගේ මෙන්න මේ දේවල් පිළිකාකාරක වෙන්න පුළුවන් සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන් ද්‍රව්‍ය අඩංගුද කියලා බලන්න. අඩංගු නැත්නම් ඒක මිලදී ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඇස්කෝබික් අම්ලය වගේ යොදලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඇස්කෝබික් වගේ දෙයක් භාවිතා කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඒක ගැටලුවක් නැතුව ගන්න පුළුවන්. නයිට්‍රේට් වර්ග වගේ සෝඩියම් නයිට්‍රේට් වගේ ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා නම් මිලදී ගන්න එපා කීයටවත් ඒවා. ඕවිට ඒවා මේ එකතු කරන්නේ නැතුව තමයි හදන්නේ. ඇතම් මිට තියෙන්න පුළුවන් සමහර නිෂ්පාදනවල. හරි ඒක නිසා ඒ ටික ඔබට බලන්න පුළුවන්. එහෙනම් ආහාර සකස් කිරීමේදී වගේම අධික ලෙස සකස් කිරීමේදී එකක් පෝෂණ හානි වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර වල විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කිරීම නිසා ඒකත් අපි දන්නවා මේක අර අහිතකර බලපෑමක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. සකස් කිරීමේදී අධික ලෙස සකස් කිරීමේදී පෝෂණ හානි සිදුවීම නිසා වගේම ආහාර වලට විවිධ ආකලන ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ප්‍රශ්න 95. ආහාර අවම සැකසීම යනු කුමක්ද? අන්න බලන්න මේක නම් ගැටලුවක් නැහැ මේ අවම සැකසීමෙන්. අර අවම සැකසීම යොදා ගන්නවා. දැන් ඔබට දැන් සුපිරි වෙළඳසැලකට ගියොත් දකින්න පුළුවන් මේ අවම සැකසීම කරලා තියෙනවා. දැන් මැල්ල පහසු කරලා තියෙනවා මේ පරිභෝජනයේ. දැන් ගොඩාක් අපි දැකලා තියෙනවා මේ සුපිරි වෙළඳසැලවල මේ පලා වර්ග කපලා තියෙනවා. පලා වර්ග කපලා ලියලා ලස්සනට ලියලා ඒව ඇසුරුම් කරණය කරලා තියෙනවා. එළවලු පළතුරු කපලා තියෙනවා. සමහර එළවලුත් කපලා සකස් කරලා තියෙනවා. පෙති කැබලි වලට කපලා පොතු ඇරලා සකස් කරලා තියෙනවා. අන්න බලන්න අවම සැකසීමක් ආහාර. පහසු කරලා තියෙනවා පාරිභෝගිකයාට. පළතුරු වර්ග වෙනම එළවලු වර්ග කපලා සකස් කරලා තියෙනවා. අවම සැකසීමකට ලක් කරලා හරි සකස් කරලා තියෙනවා. ඉතින් අපිට ඒක දකින්න පුළුවන් මේ බන්දේසු වල වෙනම සකස් කරලා තියෙනවා. නේද පුතේ? පොලොස් වගේ දේවල් කපලා තියෙනවා. මැල්ලුම් පොලොස් වගේ දේවල් හරි ගස්සලා වෙනම එහෙම දාලා තියෙනවා. මැල්ලුම් වගේ දේවල් කොස් මැල්ලුම්. ඉතින් මේ විදිහට මේ අවම සැකසීමකට ලක් කරලා ආහාර පොතු ඉවත් කරලා ඒවා පෙති කපලා කැබලි කරලා මේ ආහාර අවම සැකසීමකට ලක් කරලා තියෙනවා. ගැටලුවක් නේ ඒවා අපිට පරිභෝජනය සඳහා සුදුසුයි යොදා ගන්න පුළුවන්. ඒකයි අපෙන් අහන්නේ එහෙනම් මේ ආහාර අවම සැකසීම යනු කුමක්ද කියලායි දුවේ පුතේ අහන්නේ. ආහාර ඒවායේ මුල් ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නොකොට මුල් ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ ආහාර. මේ මුල් ස්වරූපේම තමයි කපපුවාම පෙති කපපුවාම නැත්නම් පොතුලේ අයින් කරලා තියෙන්නේ. සුද්ධ කරලා පොතු ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මුල් ස්වරූපේම තමයි. සම්පූර්ණයෙන්ම මුල් ස්වරූපයෙන් වෙනස් කරලා එක්ක පොතු ඉවත් කරලා තියෙන්නේ නැත්නම් කපලා තියෙන්නේ. කැබලි කරලා තියෙන්නේ. සෝදලා තියෙන්නේ. හරි එහෙම හරි ගස්සලා තියෙන්නේ. පළතුරු එහෙම සලාඩ් විදියට හරි ගස්සලා තියෙන්නේ. පළතුරු කපලා තියෙන්නේ. පළතුරු කපලා සකස් කරලා මේ වෙනම රැප් කරලා තියෙන නේද? සකස් කරලා පළතුරු. රයිට් සලාඩ් එකක් විදියට හරි ගස්සලා. එහෙනම් බලන්න. ආහාර ඒවායේ මුල් ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් නොකොට මුල් ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කළා නැහැ. හැබැයි අවම ලෙස සකස් කරලා ඒ කියන්නේ සෝදලා පොතු හැරීම සිදු කරලා
කැබලි කිරීම වැනි ක්‍රියාවන් සිදු කර නිෂ්පාදනයන් වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙනවා. අපිට සුපිරි වෙළඳසැලකට ගියොත් අපිට මේවා දැක ගන්න පුළුවන්. මේ ආකාරයට සකස් කරලා ප්‍රශස්ත තත්ත්වයට ඒවා ගබඩා කරලා තියෙනවා. මිලදී අරගෙන අපිට වෙලෙම අනුභව කරන්න පුළුවන් සෝදලා මේ peer එහෙම කපලා තියෙනවා නේ. පළතුරු එහෙම හදලා හරි ගස්සලා තියෙනවා. පළතුරු තියෙනවා. ඒ විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් අපිට ඒක මිලදී ගන්න පුළුවන්. එළවලුත් ඒ විදිහට සෝදලා සකස් කරලා තියෙනවා. ඉතින් මොකක්ද ඒකද කරලා තියෙන්නේ? මුල් ස්වරූපේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා නැහැ. අවම සකස් කළ හේදීම, පොතු ඉවත් කිරීම, කැබලි කිරීම වගේ ක්‍රියාවන් සිදු කරලා ඒවා නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන පාරිභෝගිකයන් පහසුවට ඒවා සමහර ඒවා ඍජුවම ආහාරට ගන්න පුළුවන්. සමහර ඒවා ආයෙ පොඩ්ඩක් ගෙදර ගිහලා සකස් කරලා සලාදයක් වගේ හදලා මැල්ලුමක් වගේ හදලා මේ පොඩ්ඩක් මේවා කරලා අවශ්‍ය විදිහට හරි ගස්සලා ගන්න පුළුවන් පාරිභෝගිකයන්ගේ තමන්ගේ කැමැත්ත අනුව පහසුවෙන් මේවා සකස් කරලා තියෙනවා. ආහාර අවම සැකසීමකට ලක් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. හරි. අවම සැකසීම සිදු කරන ලබන ආහාර වර්ග කිහිපයක් නම් කරන්න කියලා තියෙනවා. එළවලු පළතුරු නම් කරමු පුතේ. මේ බලන්න. එළවලු මෙන්න බලන්න අවම සැකසීම සිදු කරන ආහාර එළවලු පුතේ. පළතුරු වර්ග පුතේ මේ විදිහට සකස් කරලා තියෙනවා. රානිල භෝග වර්ග, ඇට වර්ග පුතේ. මේ හතර. මුං ඇට එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති මේ වාර සාමාන්‍ය පැලවෙලා තියෙන මුං ඇට එහෙම දැකලා තියෙනවා නේ. මේ විදිහට අපිට දකින්න පුළුවන් පුතේ මේ අවම සැකසීමකට ලක් කරලා තියෙනවා. මස් වර්ග. ඔබ දැක්කද කුළු බඩු එකතු කරලා මේ මස් වර්ග සකස් කරලා තියෙනවා. අපිට ටක් ගාලා මේක හදා ගන්න තමයි තියෙන්නේ. මේ කුළු බඩු එහෙම එකතු කරලා සෝදලා කෑලි කපලා මේක දැකලා තියෙනවා. ඔබ දැකලා තියෙන මේක බජට් පැක් කියලා මේවා කපලා කෑලි කපලා මේ කොටස් මේ සෝදලා පිරිසුදු කරලා සමහර ඒවාට කුළු බඩු එකතු කරලා තියෙනවා පුතේ. කිරි. හයිනේ. රයිට්. ප්‍රශ්න අංක 94 යනවා පුතේ අපි. ආහාර අධිපීඩන සැකසීම සිදු කරන්න කෙසේද කියලා අන්න බලන්න පුතේ. අන්න බලන්න ආහාර අධිපීඩන සැකසීමකට ලක් කරන ආකාරය. මේදී මේ අධිපීඩනයක් ලබා දීම සඳහා අපි දන්නවා ජලය භාවිතා කරන්න. ඒකයි මේ ක්‍රියාවලිය අපි මොකද්ද සිසිල් පැස්ටරීකරණය කියලා හැඳින්වුවේ. මේක සිසිල් පැස්ටරීකරණය කියලා කියන්නේ හේතුව ඒකයි. මේ පීඩනය අධිපීඩනයකට ලක් කිරීම සඳහා මේකෙදී යොදාගන්නේ ජලය. හොඳයි අපි මේ ක්‍රියාවලිය බලමු පුතේ මොකද්ද කියලා. ආහාර අධිපීඩන සැකසීම සිදු කරන්නේ කෙසේද කියලා ඉහළ. ආහාරය පැකින් එකකට දාලා පැක් එකකට දාලා ඒ කියන්නේ ඇසුරුමකට දාලා ඇසුරුම සීල් කරලා තියෙනවා. සීල් කරන ලද ආහාර. ආහාරයේ ගැළපෙන සුදුසු ඇසුරුමකට දාන්න එපා. ඒ ආහාර වර්ගය අනුව ආහාරයේ ගැළපෙන සුදුසු ඇසුරුමකට දාන්න. ඇසුරුමකට දාලා ඇසුරුම සීල් කරලා තියෙනවා. සීල් කරන ලද ආහාර විනාඩි 20ක් පමණ කොච්චර කාලයක්ද පුතේ? ඒ තත්ත්ව ටික බලමු මේ අධිපීඩන සැකසීමට යොදා ගන්නවා. right මොනවද යොදාගන්නේ? සීල් කරන ලද ආහාර. ඒ ටික මතක තියාගමු අපි. ඊළඟට විනාඩි 20ක් පමණ කාලයක්. කාලය කොච්චරද? විනාඩි 20ක් පමණ කාලයක්. කොච්චර පීඩනයක්ද? තුන්වෙනි අවස්ථාව. මෙගා පැස්කල් 200ත් 800ත් අතර MPa පැස්කල් පීඩනයකට භාජනය කරලා අන්න බලන්න. සීල් කරන ලද ආහාර විනාඩි 20ක පමණ කාලයක්. විනාඩි 20ක මිනිත්තු 20ක පමණ කාලයක් කොච්චරකද පුතේ? මෙගා පැස්කල් 200ත් 800ත් අතර පීඩනයකට. මෙගා පැස්කල් කියපුවා. පීඩනය කියන්නේ අපි දන්නවා අපි කල්නුත් කියලා දීලා තියෙනවා දරුවෝ දන්නවා පීඩනය කියන්නේ මොකක්ද කියලා. පීඩනය කියන්නේ ඒකක ශේෂ්ඨඵලයක් මත බලය. right පීඩනය. අපි බලමු එතකොට පීඩනය ගැන කොහොමද කියලා. බලයේ ඒකක අපි බලයේ ඒකක නිව්ටන් වලිනුත් ශේෂ්ඨඵලය මෙතන අපි ශේෂ්ඨඵලය කියන එක දාගමු A කියලා. කැපිටල් A කියලා දාගමු. මෙන්න ඒකක ශේෂ්ඨඵලයක් මත බලය. පින් මේ ඒකක ශේෂ්ඨඵලයක් මත බලය. මම මේ බෝඩ් එක මත බලයක් යොදනවා. බෝඩ් එක මත මම බලයක් යොදනවා. මේ බලන්න මේ ඒකක ශේෂ්ඨඵලයක් කියලා. මේ ඒකක ශේෂ්ඨඵලයක් මත යොදන බලය. ඒකක ශේෂ්ඨඵලයක් මත යොදන බලය තමයි පීඩනය කියලා කියන්නේ අපි. යම් කිසි ශේෂ්ඨඵලයක් මත අපි යොදනවා බලයක් තෙරපුමක්. බලයක් ඇති කරනවා. මේ ඒකක ශේෂ්ඨඵලය කැපිටල් E ඒකක ශේෂ්ඨඵලයේ වර්ග මීටර නම්
බලය F බලය ඒකක නිව්ටන් වලින් ගත්තාම අපි කවදාත් මේක කලිනුත් කියලා තියෙනවා අපි කියනවා අපි පුතේ මේ වර්ග මීටර උඩට යද්දි වර්ග මීටරයට වෙනවා වර්ග මීටරයට නිව්ටන් එහෙම නැත්නම් පුතේ පැස්කල් වලින් මෙගා පැස්කල් කියපුවාම ඒක යගේ ඊටත් වැඩිනේ මෙගා පැස්කල් කියපුවාම පැස්කල් වලින් තමයි අපි මේ නිව්ටන් මීටර වර්ග මීටරයට නිව්ටන් රයිට් වර්ග මීටරයට නිව්ටන් නැත්නම් පැස්කල් වලින් තමයි පුතේ අපි පීඩනේ මානින්නේ මේ ඒකක ක්ෂේත්‍රඵලයක් මත බලය ඒකක නිව්ටන් වලොත් ඒකක ක්ෂේත්‍රඵලයේ වර්ග මීටර උනොත් අපි දැම්ම මේක උඩට යනකොට වර්ග මීටරයට නිව්ටන් වෙනවා. එහෙනම් අපි මේ ක්‍රියාවලියේදී අධිපීඩන සැකසීමේදී පුතේ අපි කොච්චරක්ද කාලය මිනිත්තු 20ක කාලයක් සීල් කරන ලද ආහාර මේ බලන්න පුතේ සීල් කරන ලද ආහාර මේවත් සීල් කරන ලද ආහාර පුතේ විනාඩි 20ක් පමණ කාලයක් පුතේ මෙගා පැස්කල් බලන්නකො මෙගා පැස්කල් 200ත් 800ත් අතර පීඩනයකට භාජනය කිරීමෙන් පුතේ ආහාරයේ ඉන්න කවුද මයික්‍රෝගනිසම් නැත්නම් සුද්‍රජීවීන් විනාශ කිරීම හා එන්සයිම අක්‍රිය කිරීමක් සිදු කරනවා පුතේ මේ ආකාරයෙන් ආහාරයක් මෙගා පැස්කල් 200ත් 800ත් අතර පීඩනයකට ලක් කිරීමෙන් පුතේ ආහාරයෙන් ශුද්‍රජීවීන් විනාශ කරනවා වගේම ආහාරයේ එන්සයිම අක්‍රිය කිරීමක් පුතේ සිදු කරනවා මේකෙදි මේ පීඩනය සැපයෙන්නේ ජලය මගින් මේ පීඩනය ජලය මගින් ඇති කරන නිසා අන්න බලන්න පීඩනය ඇති කරන්නේ ජලය මගින් අන්න ඒක නිසා තාපය භාවිතා කරන්නේ නැහැ මේ පීඩනය ඇති කරන්නේ ජලය මගින් මේ ප්‍රෙෂර් එක දෙන්නේ මේ ප්‍රෙෂර් එක මේ මෙගා පැස්කල් 200ත් 800ත් අතර පීඩනයක් ඇති කරන්නේ ජලය මගින් මෙන්න මේ මගින් මෙහිදී ජලය මගින් පීඩනය කරන නිසා පුතේ මේ ආහාර අධිපීඩන සැකසීමේ ක්‍රියාවලිය අපි මේක සිසිල් පැස්ටරීකරණය නැත්නම් කෝල් පැස්චරයිසේෂන් විදියටයි හඳුන්වන්නේ පුතේ සිසිල් පැස්ටරීකරණයේ විදියටයි පුතේ මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මේ සිසිල් පැස්ටරීකරණය කෝල් පැස්චරයිසේෂන් ලෙස හඳුන්වලා මේ මතක තියාගන්න. ඇයි ඒකට හේතුව මේ සඳහා අපි භාවිතා කරන්නේ ජලය භාවිතා කරලායි මේ පීඩනය ලබා දෙන්නේ රයිට් ඒක හයිලයිට් කරගන්න මේදී ජලය මගින් පීඩනය ඇති කරන නිසා පුතේ මේ ක්‍රියාවලිය සිසිල් පැස්ටරීකරණය කෝල්ඩ් පැස්චරයිසේෂන් ලෙසයි අපි හඳුන්වන්නේ අධිපීඩන ක්‍රමයේ යටතේ සකසන ආහාර මොනවද කියලා අහනවා මෙන්න පුතේ අපි අධිපීඩන ක්‍රමයේ යටතේ මස් සකස් කරනවා ඒ වගේම අධිපීඩන ක්‍රමයේ යටතේ පුතේ අපි පළතුරු යුෂ සකස් කරනවා අධිපීඩන ක්‍රමයේ යටතේ මස් සහ පළතුරු යුෂ සකස් කරනවා පුතේ මෙන්න පුතේ ක්‍රියාවලිය බලන්න රූපානුසාරයෙන් පෙන්ලා තියෙනවා මේ බලන්න ආහාරය සීල් කරලා තියෙන මේ බලන්න මේ බලන්න ආහාරය සීල් කරලා තියෙනවා මේ ආහාරය සීල් කරලා තියෙන මේ බලන්න right සීල් කරන ලද ආහාරය සීල් කරලා තියෙන සීල් කරන ලද ජලද්‍රාවී තීව්‍රකාරකේ මේ බලන්න පොම්පයක් තියෙනවා මේ පොම්පේ තියෙනවා මේ බලන්න ජලද්‍රාවී තීව්‍රකාරකේ right ඊට පස්සේ මේ බලන්න පීඩනය ඇති කරන පීඩන මාධ්‍ය මේ බලන්න මේ පීඩනය ඇති කරන පීඩන මාධ්‍ය පීඩනය ඇති කිරීම සඳහා ජලය යොදා ගන්න පුතේ පීඩනය ඇති කිරීම සඳහා ජලය යොදා ගන්න මෙන්න මේ පීඩනය ඇති කරන පීඩන කුටීරේ මෙන්න ආහාරය මේ තියෙන්නේ සීල් කරන ලද ආහාරය මේ ආහාරය සීල් කරලා තියෙන්නේ මේ දෙපසින් මේ බලන්න මේ ආහාරය සීල් කරලා තියෙන්නේ මේ මෙතන පොම්පේ තියෙනවා මෙතන ජලද්‍රාවී තීව්‍රකාරකයක් තියෙනවා මේ ක්‍රියාවලිය මේ බලන්න පීඩන මාධ්‍ය විදිහට ජලය භාවිතා කරන්නේ මෙන්න ආහාරය තියෙනවා මේ තියෙන මේ පීඩන කුටීරේ වදා පීඩන කුටීරේ රයිට් මේ කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ අනිවාර්යෙන් කොටස් නම් කරන්න ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න දුයි පුතේ ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න රයිට් ප්‍රශ්න 99ට යනවා අපි පල්ස් ඉලෙක්ට්‍රික් හීටින් එකට විද්‍යුත් ස්පන්දන තාපනය මගින් ආහාර සකස් කරන්නේ කොහොමද කියන එක තාපමය ක්‍රියාවලියක් නෙවෙයි මේකෙදිත් භාවිතා වෙන්නේ අපි බලමු ප්‍රශ්න 99 විද්‍යුත් ස්පන්දන තාපනයේ පල්ස් ඉලෙක්ට්‍රික් හීටින් එක බලමු ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් ඔබට මතකද ඉලෙක්ට්‍රෝඩ දෙකක් මතකද අපි කැතෝඩ සහ ඇනෝඩ කියලා එක සමානව අපි ගමු ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් අපිට විද්‍යුත් ස්පන්දනයක් යවන්න පුළුවන් ඔබට මතකද විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියෙන් මතකද අපිට ඒ සඳහා ඉලෙක්ට්‍රෝඩනේ භාවිතා කරන්නේ
ඒකට මතකද විභව අන්තරයක් සපයනවා මතකද ඔබට? ඉතින් මේකෙදිදී මම මේක මතක් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් මතද කැතෝඩ් සහ ඇනෝඩ කියලා ඉලෙක්ට්‍රෝඩ යොදා ගන්න ඔබට මතකද? ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදා ගන්නවා ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් වැඩි වෝල්ටීයතාවයක් මේ බලන්නකෝ. සෙන්ටිමීටරයට කිලෝවොට්ස් කීයක්ද? කිලෝවෝල්ට් කොච්චරද? කිලෝවෝල්ට් 20ත් 80ත් අතර ප්‍රමාණයක්. මේකේ තත්ත්ව ටික බලමුද පිටේ අපි. පළවෙනි එක මොකද්ද? ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් මේ සඳහා භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙකක්. right ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් මොකද්ද? වැඩි වෝල්ටීයතාවයක්. කොච්චරද පුතේ වෝල්ටීයතාවය? ඔව් 20ත් 80ත් අතර කිලෝවෝල්ට්. සෙන්ටිමීටරයට කිලෝවෝල්ට් නේ. සෙන්ටිමීටරයට කිලෝවෝල්ට් 20ත් 80ත් අතර ප්‍රමාණය. යුත් මොකද්ද? වැඩි වෝල්ටීයතාවයකින් යුත් ස්පන්දන මොනවද යවන්නේ? ස්පන්දන සහිත ස්පන්දන හරි තත්පර එකකට වඩා අඩු කාලයක් තුල මේක යවන්නේ. ස්පන්දන තත්පර එකට වඩා අඩු කාලයක් තුල කොහටද යවන්නේ? ආහාරය තුලට යැවීම. තත්පර එකකටත් වඩා අඩු කාලයක් තුලදී ආහාරය තුලට යවනවා. මොකද කරන්නේ? ආහාරයේ සිට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සිදු කරනවා. මේකත් තාපමය නොවන ශිල්ප ක්‍රමයක් මතක තියාගන්න. විභව අන්තරයක් භාවිතා කරන්නේ. වෝල්ටීයතාවයක් භාවිතා කරන්නේ සෙන්ටිමීටරයට කිලෝවෝල්ට් 20ත් 80ක ඉතුරු ස්පන්දන තමයි තත්පර එකකටත් වඩා තත්පරයක් කියන කොච්චර කුඩා කාලයක්ද? තත්පර එකකටත් වඩා අඩු කාලයක් තුල ආහාරය තුලින් යැවීමෙන් කොච්චර වේගවත්ද බලන්නකෝ. යැවීමෙන් එම ආහාරයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමක් සිදු කරන්නේ. මේකත් තාපමන නොවන ශිල්ප ක්‍රමයක්. right තාපමන නොවන ශිල්ප ක්‍රමයක්. තවත් මොකද්ද මේ අපිට අපි කතා කරපු විද්‍යුත් ස්පන්දන තාපනය නැත්නම් පල්ස් ඉලෙක්ට්‍රික් හීටින් මගින් ආහාර සකස් කිරීම. අපෙන් අහනවා විද්‍යුත් ස්පන්දන තාපනයේ සිදු කරන ආහාර වර්ග කිහිපයක් නම් කරන්න කියලා. විද්‍යුත් ස්පන්දන තාපනයේ සිදු කරන ආහාර වර්ග කිහිපයක් විදිහට පුතේ අපිට මේ ආකාරයෙන් ඇපල් නිෂ විද්‍යුත් ස්පන්දන තාපනයට ලක් කරනවා පුතේ. කිරි විද්‍යුත් ස්පන්දන තාපනයට ලක් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය රූපානුසාරයෙන් තියෙනවා පුතේ. මෙන්න පුතේ ක්‍රියාවලිය පාලක පද්ධතියක් මගින් ක්‍රියාත්මක වෙන්නේ පුතේ. මෙන්න ඉහළ වෝල්ටීයතා ස්පන්දනය කරන උත්පාදකයේ පුතේ. right මෙන්න ආහාර සැකසීමට පෙර පොම්පේ තියෙනවා පුතේ. මෙන්න සිසිලන පද්ධතිය සකස් කරාට පස්සේ මේ ඉරෙන් දක්වන්නේ මේ දිගු මේ කෙලින්ම කඩිර නැතුව දක්වන ඉරෙන් දක්වන්නේ ආහාරය ගමන් කරන මාර්ගය. මේ කඩිරෙන් දක්වන්නේ විද්‍යුත් සම්බන්ධතාවය. මෙන්න ප්‍රතිකාරක කුටීරය. මෙන්න විද්‍යුත් සම්බන්ධතාවයයි කඩිරින් දක්වන්නේ. කඩිරින් දක්වලා තියෙන හොඳට මතක තියාගන්න විද්‍යුත් සම්බන්ධතාවයේ ආහාරය ගමන් කරන ගමන් මාර්ග තමයි පුතේ මේ අනිත් තද ඉරෙන් දක්වලා තියෙන්නේ. මේ බලන්න ආහාරය සැකසීමට පෙර බලන්න ආහාරය ගමන් කරන මාර්ගය. මේ බලන්න මේ ආහාරය ගමන් කරන මාර්ගයේ ප්‍රතිකාරක කුටීරයේ මෙතන තියෙනවානේ. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් තමයි ඉහළ වෝල්ටීයතා ස්පන්දකයක් තප්පරයකට වඩා අඩු කාලයක් ආහාරය තුලින් යවන්නේ. හොඳයි දරුවනේ බලන්න එතකොට මෙතන බලන්න ඉහළ වෝල්ටීයතා ස්පන්දන උත්පාදකය කොච්චරක්ද? ඒක අපි කිව්වේ අපි කිව්වා සෙන්ටිමීටරයට 20ත් 80ත් අතර කිලෝවෝල්ට්. මේ බලන්න. right මේ 20ත් 80ත් අතර සෙන්ටිමීටරයට කිලෝවෝල්ට්. right 20ත් 80ත් අතර වොට් නෙවෙයි වෝල්ට් කොච්චරක්ද?
අපි ගත්තොත් සෙන්ටිමීටරයට කිලෝවෝල්ට් වොට් නෙවේ වෝල්ට් කිලෝවෝල්ට් 20ත් 80ත් අතර මේ ඉහළ වෝල්ටීයතා ස්පන්දන උත්පාදනය කරන උත්පාදකය මේක. ඒ ඉහළ වෝල්ටීයතාවයක් සහිත ස්පන්දන උත්පාදනය ජනරේට් කරන උත්පාදකයයි මෙතනින් පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි කොච්චර ප්‍රමාණයද? සෙන්ටිමීටරයට කිලෝ වෝල්ට් 20ත් 80ත් අතර මොනවද? ඉහළ වෝල්ටීයතා ස්පන්දනයක් උත්පාදනය කරන උත්පාදකේ. මේ තියෙන යාගේ ගමන් මාර්ගය. මේ කඩඉරු වලින් දාලා තියෙන විද්‍යුත් සම්බන්ධතාවය නෙබන්. විද්‍යුත් සම්බන්ධතාවය. කඩවලින් දක්වලා තියෙන්නේ. මේ තියෙන මෙතන ප්‍රතිකාර කුටියේ මේ තියෙන විතර අපිට අපි ගත්තොත් ඉහළ වෝල්ටීයතාවයක් ලබා ගන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙක. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් එක අපි යවන්නේ. ඊට පස්සේ මේ බලන්න ආහාර සැකසීමට පෙර ආහාර අපි දන්නවා මේ විශේෂයෙන්ම පළතුරු යුෂ නේ අපි කිව්වේ මොනවද? කිරි ඇපල් යුෂනේ පළතුරු යුෂ කිරි වැනි ආහාර අපි යොදාගන්නේ මේ විදිහට ජීවාණුහරණය කරන්න. මේ තියෙන සැකසීමට පෙර ආහාරේ මේ බලන්න මේ පම්ප් එකක් තියෙනවා පොම්පයක් තියෙනවා ඒ මගින් බලන්න ආහාරයේ මේ බලන්න ආහාරයේ මාර්ගයේ මේ තියෙන මේ ආහාරය ගමන් කිරීම තමයි මේ තද ඉරි වලින් පෙරලා තියෙන්නේ. ඊට පස්සේ මේක මේ සිසිලන පද්ධතියක් කරහා යනවා. කූලින් සිස්ටම් එකක් කරහා ගිහිල්ලා තමයි අවසානයේ මේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එක නැත්තම් මේ සැකසූ ආහාරය මෙතනදී ලැබෙන්නේ. සිසිලන පද්ධතියක් කරහා ගමන් කරනවා. මේ තියෙන සැකසූ පසු මේ තියෙන ආහාරයේ ගමන් කිරීම සිදු කරන්නේ තද ඉරි වලින් පෙන්වලා තියෙන පුතේ ආහාරය ගමන් කරනවා. මෙතන පාලක පද්ධතියක් තියෙනවා කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවා පුතේ මෙතන. රයිට් මේ තියෙන ආහාරය සකස් කරන්න පෙර ද්‍රවමය ආහාරනේ යුෂනේ පළතුරු විෂ කිරි වගේ දේවල්නේ අපි මේ ආකාරයට විද්‍යුත් ස්පන්දන තාපනයට ලක් කරන්න පුතේ. රයිට් මේකත් මතක කියාගන්න මේ විද්‍යුත් ස්පන්දන තාපනය කියලා කිව්වට මේක තාපමය නොවන ක්‍රියාවලියක් විද්‍යුත් ස්පන්දනයක් යවන්නේ. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් වෝල්ටීයතාවයක් යවන්නේ වෝල්ටීයතාවයක් සහිත විද්‍යුත් ස්පන්දනයක් යවන්නේ. එහෙනම් මේක තාපමය නොවන ක්‍රියාවලියක් තාපමය නොවන ක්‍රියාවලියක් මේක විශේෂයෙන් මතක් කරන්න ඕන එක. 9 තියෙනවා ළමයි අහුවෙන්න පුළුවන්. රයිට් මේ ආහාර සැකසීමේ නව ප්‍රවණතාවයක් විදිහට පුතේ අපිට මේ ක්‍රියාවලියත් හඳුන්වන්න පුළුවන්. මේකත් නම් කරන්නේ පුතේ මතක තියාගන්න. එතකොට මේ වෝල්ටීයතා ස්පන්දන ස්පන්දක උත්පාදකයේ අනිත් කොටස් ටිකත් මතක තියාගන්න පුතේ. ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. මේකේ තද ඉරි වලින් පෙන්눔 කරන්නේ ආහාරය ගමන් කරන මාර්ගය පුතේ. මේ කඩ ඉරි වලින් පෙන්눔 කරලා තියෙන්නේ විද්‍යුත් සම්බන්ධතාවය. විද්‍යුත් සම්බන්ධතාවය මේක තාපමය නොවන ක්‍රියාවලියක්. හොඳයි ආදරණීය දුවේ පුතේ. අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ පුතේ අපි 9 වන ඒකකයේ විදිහට හැදෙන්නේ පුතේ අපි විශේෂිත අපි මේ ආහාර සකස් කිරීම සඳහා අපි මේ භාවිතා කරන ක්‍රම සැලසුම් කිරීම පුතේ උසස් ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් සඳහා ක්‍රම ශිල්ප සැලසුම් කිරීම යටතේ ඒ ඒකකයේ දුවල පුතාලත් එක්ක කොටස් 10කින් යුක්තව කතා කරා පුතේ. සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත කොටස් ආදරණීය දුවල පුතාලත් එක්ක කතා කරලා අවසන් කළා. අපි දැන් කතා කරමින් ඉන්නේ පුතේ ඊට අදාළ මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න මේ වෙනකොට දුවේ පුතේ අපි විශේෂයෙන්ම ආහාර නරක් වීමට අදාළව කතා කරලා තියෙනවා පුතේ. ඒ වගේම අපි ආහාර නරක් වීමට බලපාන එක් සාධක සම්බන්ධයෙන් ප්‍රශ්න වලින් සම්පූර්ණයෙන්ම කතා කරා පුතේ. ඒ වගේම අපි දැන් මේ අවසාන වශයෙන් කතා කරා මේ ආහාර සැකසීමේ නව ප්‍රවණතා ගැන. ඊට කලින් අපි ආහාර පරිරක්ෂණයට අදාළව ගැටලු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා පුතේ. ඒ වගේම අපි මේ ආහාර සැකසීමේ නව ප්‍රවණතා වලට අදාළ ගැටලු ඒ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලට විසඳුම් විදිහට අපි කතා කරලා අවසන් කරා. ප්‍රධාන වශයෙන් අපි සමාලෝචන ප්‍රශ්න 100ක් කතා කරලා අවසන් කරලා තියෙනවා පුතේ. ඉතිරි කොටස් වලට අදාළ ඉතිරි සමාලෝචන ප්‍රශ්න අපි බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.